गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वैरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वैरमणि सिक्खापदं समादयामि कामेषु मिच्छाचारा वैरमणि सिक्खापदं समादयामि मुसावादा वैरमणि सिक्खापदं समादयामि सुरामेरय मज्जपमादठाना वैरमणि सिक्खापदं समादयामि समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमोक्षदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स पंच हि धम्मे हि समन्नागतो उपासको उपासक छंदालो होति उपासक पतिकिट्ठो च उपासक मलञ्च असद्धो होति दुस्सीलो होति कोतुहल मंगलिको होति मंगलं पच्छेति नो खम्मं इतो भैधा दक्षिणेयं गवेसेति මට හරි වෙලාව කියනවාද කීයද කියලා ගෞරවනීය හරි 1:20යි ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි පින්වත්නි ධර්මදේශනාවට නැවිත් බැරි කමට යාවේ ඊටාම සීමිත වෙලාවක් තියෙන්නේ මේ පිටුන් දන්නවනේ අවස්ථාව ඒ කියන්නේ මට විනාඩි 45කට වැඩි ගන්න පුළුවන් කමක් නැහැ සාමාන්‍යයෙන් පැය දෙකමාරක් විතර තුනක් විතර බණ කියද්දී ඒ ඔක්කොම කැටි කරන්න වෙලා තියෙනවා විනාඩි 45කට ඒකින්ද විස්තර කළා කියන්නේ මම කෙටියෙන් කියනවා කෙටියෙන් කියන දේ ඔයත් විස්තරව තේරුම් ගන්නට සිහිනුවන ඇතුව මේ කියන දේ අහන්න බුදුහාමුදුරුවෝ උපාසක චණ්ඩාලයෙක් ගැන කියනවා. උපාසකයා කියන්නේ කවුද? තෙරුවන් සරණ ගිය තැනැත්තා. තෙරුවන් සරණ ගිය තැනැත්තා උපාසකේ. උපාසක චණ්ඩාලයෙක් කියනවා. උපාසකයා කියන්නේ උපාසනය කරන හින්දා. උපාසනය කරනවා කියන්නේ ආශ්‍රය කරනවා. කාවද ආශ්‍රය කරන්නේ? තෙරුවන්ව ආශ්‍රය කරනවා. තෙරුවන්ව ආශ්‍රය කරමින් තෙරුවන්ට කටු ගහන්න බැරිද? අපිට මෙහෙම ඔය ඇත්තන්ව ළඟින් ආශ්‍රය කරනවා කවුරු හරි කෙනෙක්. ළඟින් ආශ්‍රය කරමින් යටින් කටු ගහන්න බැරිද? ලේසිම ක්‍රමේ නේද? ඒ වගේම තෙරුවන් ආශ්‍රය කරමින් තෙරුවන්ට කටු ගහන්න පුළුවන්. තෙරුවන් ආශ්‍රය කරන හින්දා බෞද්ධයා කටු ගහන හින්දා චණ්ඩාලයා. රොඩියා. එතකොට උපාසකෝ උපාසක චණ්ඩාලෝ හෝති. අංග පහක් තියෙනවා. අස්සද්දෝ හෝති.
බුදුහාඳුරු කීප එක විශ්වාසය නෑ. සම්බුද්ධත්වයේ විශ්වාස නෑ. යාට සැකයි ඒක. දුස්සීලෝ හෝති තමන්ට අයිති සීලයෙන් සිල්වත් නෑ. කෝතුහල මංගලිකෝ හෝති හාස්කම් වලින් යහපත සිද්ධ වෙනවා කියලා විශ්වාස කරගෙන පිළි අරගෙන ඉන්නවා. මංගලං පච්චේති නෝ කම්මං මංගල දික්ඨ මංගල සුත මංගල කියලා මංගල සූත්‍රයේ නිදහණය අහලා ඇතිනේ. මහා මංගල සූත්‍රය දේශනා කරන්න හේතුව මේ ඉස්සරහට දකින්න ඒවා සුභ හරි අසුභ හරි තීරණය කරනවා. කනට අහන දේවල් ඔය හුණචික් ගහපුවාම කෑරලා කෑ ගහපුවාම ඕවා අසුභයි කියලා නැත්නම් කුකුලේ කන්නපුවාම සුභයි කියලා ඔන්න ඔය වගේ ඒවා විශ්වාස කරනවා. ඒ තමයි මංගලං පච්චේති. නොකම්ම තමන්ගේ කර්මය පිළිබඳ තමන් විශ්වාස කරන්නේ නැහැ. තමන්ගේ කර්මය පිළිබඳ තමන් විශ්වාස කරන්නේ නැහැ. එතකොට මේ පින්තුන්ට ඊළඟ පස්වෙනි කාරණය ඊතෝ බහිද්ධා දක්ඛිනියං ගවේසේති. පුද සත්කාර කරන්නට මේ ශාසනයෙන් බැහැර ඇතන් ඒ කියන්නේ යමෙක් යම් දෙයක් යම් කෙනෙකුට පූජා බුද්ධියෙන් පූජා කළා නම් ඒ කරන ලද පූජාව උසස් ආනිසංස ලබන්නට තරම් ශක්තිමත්කමක් තියෙන ඇත්ත මේ බුදු සසුනෙන් බැහැර ඉන්නවා කියලා සමහර එක නිකන් තමා වර්ණනා කර ගැනීමක් ගැන හිතන්න පුළුවන්. ඒවත් ඒක හිමම තමයි. මොකද හේතුව සීලාදී ගුණයන් අතර මෙන්න මේකයි සීලය කියලා පෙන්වලා දීපු වෙන ආගමක් මේ ලෝකේ නෑ. සීලය ගැන කතා කරන ආගම් නෑ. හරියට බලුවොත් නිකන් දෙවියන් සතුටු කිරීමක් ගැන කතා කරනවා මිසක් Tamange හික්මීමක් සීලයක් ගැන වෙන ආගම් කතා කරන්නේ නෑ. ක්‍රිස්තියානි ආගම කතා කරන්නේ නෑ. හින්දු ආගම කතා කරන්නේ නෑ. මුස්ලිම් ආගම කතා කරන්නේ නෑ. කතා කළා ඒ කතාව තියෙන්නේ Tamange විශ්වාසයක් මිසක් සීලයක් මුල් කරලා නෙමෙයි. අපිටම නෙමෙයි. සීලය කියන්නේ සීලයක් කියන්නේ මොකද්ද කියලා දැනගන්න. සීලයෙන් කරන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. සීලයෙන් කරන්නේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය පාලනය කරනවා. අඩු කරනවා. රාග, ද්වේෂ, මෝහ පාලනය කරන්නේ නැත්නම් අඩු කරන්නේ නැත්නම් ඒක හික්මීමක් හෝ සීලයක් නෙමෙයි. ඒතර මේ මිනිස්සු ලෝකේ වැරදි කරනවා. වැරදි කරන කියන්නේ හික්මීම නැහැ කියන එකයි. මොකද මේ වැරදි කරනවා කියලා කියන්නේ තමා අවට සමාජයේ ඇත්තන්ට හිරිහැර වෙන විදිහට ජීවත් වෙනවා. තමා අවට සමාජයේ කියන තම සතුනක් අයිති. ඔය ඇත්තන්ට ප්‍රාණයක් තියනවද? හොඳටම දන්නවද එහෙම එකක් තියනවා කියලා? දන්නවා. හොඳයි ඔය ඇත්තන්ගේ ප්‍රාණය නසන්නට කවුරු හරි උත්සාහ ගත්තොත් ඔයතන ඇති වෙන හැඟීම මොකක්ද? දුවන්නේ නැද්ද? කෑ ගහන්නේ නැද්ද? සමහර සිහිසම් නැති වෙන එකක් නැද්ද? මෝහණයටපත් වෙනවා වගේ. වෙනත්ටි විලාප දෙන්නේ නැද්ද? නැත්නම් සපන් වදින්නේ නැද්ද? ඔක්කොම කරනවා. තිරිසන් සත්‍යත් ඕකම කරන්නේ නැද්ද? පණ බේරගන්න. ওই ටික ඔක්කොම කරන්නේ නැද්ද? කුකුල්ලු මෝහණයටපත් වෙනවා. බය වෙනවා. කුකුලෙක් මැරුවොත් එහෙම තව කුකුලෙක් ඉස්සරහා ඌ බය වෙලා වගේ ඉන්න අල්ලගෙන ඕන තරම් බෙලි කපාගෙන යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඌ දුවන්නේත් නැහැ මුකුත් නැහැ උඩ කරගන්න දෙයක් නැහැ. නමුත් සමහර සර්පය වගේ සත්තු කනපන ගහන සතන් කරනවා. සමහර අහිංසක සත්තු මොළ වගේ සත්තු විලාප දෙන්නේ නැද්ද? විලාප දෙනවා. මේ ජීවිතය ගලව ගන්න කරන හැම ක්‍රියාවක්ම සතත් ජීවිතය ගලව ගන්න කරනවා. එහෙනම් කවුරු හරි කෙනෙක් කියනවා නම් දෙවියන් වහන්සේ මවලා තියෙන හින්දා මේ සතාව මරාගත්තට කමක් නැහැ, කෑවට කමක් නැහැ කියලා ඒක බුද්ධිමත් ප්‍රකාශයක්ද? බුද්ධියක් තියනවා නම් එයාට තීරණය කරන්න නෑ බුද්ධිමත් ප්‍රකාශයක් නෙමෙයි කියලා. බුද්ධියක් නැත්නම් එයාට කෙලින්ම කියනවා දෙවියන් වහන්සේ හින්දා කමක් නැහැ. දැන් ක්‍රිස්තියානි ආගම දෙවියන් වහන්සේගේ නාමයෙන් සත්තු මැරීම අනුමත කළා නැද්ද? මුස්ලිම් ආගම දෙවියන් වහන්සේගේ නාමයෙන් සත්තු මැරීම අනුමත කළා නැද්ද?
Hindu ආගම දෙවියන් වහන්සේගේ නාමයෙන් සත්තු මැරීම අනුමත කළ නැද්ද? එකක් තියෙනවා. බුදුදහම නෑ. කුරා කුඹේකටවත් හිංසා කරන්න බෑ. බෞද්ධය මරන්නේ නැද්ද? එහෙනම් බෞද්ධද? නෑ සත්ත්ව හිංසා කරනවා නම් බෞද්ධ නෙමෙයි. ධර්මාලෝකද කියනවා ඕක කර කර ස්ප්‍රේ කරනවා කුඹි ටික ඉන්න තරම් ඔක්කොම කරපොත්තන්ට ගහනවා හැමතැනම ඉන්න. දැන් ඒකට කියනවා එහෙනම් අපි කොහොමද ඉන්නේ? එහෙනම් Taman පිරිසිදුව ඉන්න. Taman අපිරිසිදුව ඉඳලා සත්තු ඇති කරලා ඉවර වෙලා උන්ව මරන්න යනකොට තර්කයක් හරියන්නේත් නැහැ, වාදයක් හරියන්නේත් නැහැ. මෙහෙම කළ ස්ප්‍රේ එක අල්ලනකොට දුෂ්ට වෙන්නේ කොහෙද? Tamanගේ මනස දෙවියන් වහන්සේගේ හිත දුෂ්ට වෙන්නේත් නැහැ. දෙවියන් වහන්සේ දුෂ්ට වෙන්නේත් නැහැ. වෙන කාටවත් දුෂ්ටත්වය ඇති වෙන්නේත් නැහැ. අර මරන්න නපුරු චේතනාව, නපුරු සිත ඇති වෙන්නේ කාගාවද? Taman ගාව. එහෙනම් වාද කළ වැඩක් තියනවද? සාධාරණීකරණය කළ වැඩක් තියනවද? නෑ පින්නත්. තර්ක කරන්න පුළුවන්. මා තක්ක හේතු තර්කයෙන් ගන්න යන්න එපා. මා ණය හේතු නීතියට අනුකූලයි කියලා හරි කියලා හිතන්න එපා. නීතිය සමහරට වැරදින්නද? පුළුවන්. මා ආකාර පරිවිතක්කේන එක එක අංශවලට දාලා හිතලා එහෙනම් හරි කියලා එහෙමත් තීරණය කරන්න එපා. මා බබ්බ රූපතාය මෙයා මහා පඬිතෙක්, මෙයා වෛද්‍යවරයෙක්, මහාචාර්යවරයෙක් එහෙම කියනවා කියලා බාර ගන්න එපා. මා සමනෝ ගරෝති මේ කියන්නේ මං ගරු කරන හාමුදුරුවෝ කියලා වුණත් බාර ගන්නට තවත් දැනගන්න අද හරි පරිස්සම් වෙන්න ඕනේ. දැන් රැල්ලක් තියෙනවා. සමහර හාමුදුරුවෝ කොටසක් ඉන්නවා. ඒ හාමුදුරුවෝ ගාවට ගියොත් එහෙම බණ අහන්න එතෙන්ට හිර කළා අනේ ඒ අනෑත් ඔක්කොම අනිත් තැන් වලට ද්වේෂ කරනවා. ඔක පැහැදිලිවම දැන් වෙලා තියෙනවා. හරි ලොකු දෙයක් ඒකට අනිත් තැන් වලට ද්වේෂ කර යන්නේ ඒක. සාධාරණ හේතු මත වැරද්දයි කියන එක වෙනම දෙයක්. අතන දෘෂ්ටියට අරගෙන මොකද? දැන් නිවන් දකින්න. පස්සනා කරනවලු දැන් නිවන් දකින්න. පින්නාත්නි ඉස්සෙල්ලා බලන්න පන්සිල්වත් රකින්නවද කියලා තමන් ගාව. ඔය නිවනට යන්නේ ඉස්සෙල්ලා තමන් ගාව පන්සිල් ටික තියෙනවද බලන්න. අත උස්සන්න මෙතන ඉන්නවා නම් විහිළුවටවත් බොරු කියන්නේ නැති කෙනෙක්. එළියට තංගින මං අහන්නේ. නෑ මේ කම්ම කෙනෙක් අත ඉස්සුවා. හොඳයි. මෙතන පුංචි වැඩි අර දුව. මට ඊට වඩා පොඩ්ඩක් ලොකු කෙනෙක් නැද්ද මේ හරි? පුංචි පුතා අර පුතාගේ මම පුංචි ප්‍රශ්නයක් අහන්න උත්තර දෙනවා. පුතාගේ අම්මා ඉන්නවද නැත්නම්? ඉන්නවා. පුතාගේ අම්මා පුතාට විහිළුවට බොරුවක් කියයි. ඒ බොරුවෙන් පුතා රැවටෙයි. රැවටුනොත් ඒ බොරුව අනුව අම්මා විහිළුවට කියන බොරුව අනුව පුතා රැවටුනොත් පුතාට ලැජ්ජාවක් ඇති වෙයිද නැද්ද? ඇති වෙනවා. ඒක සිතට පීඩාවක් වේදනාවක් ගෙන දෙයිද නැද්ද? ගෙන දෙනවා. හැබැයි මම එතනින් එහාට අහන්නේ නැහැ පුතාගෙන්. හැබැයි දැන් අම්මට පුළුවන් ද තීරණය කරන්න මම මේ කියන විහිළුවට කියන බොරුවෙන් පුතාට ඇතිවන වේදනාව මෙපමණයි කියලා? බෑනේ. ඒකෙන් පුතාට ඇතිවන පීඩාව කොයිතරම් දුරට බලවත් වේද කියලා තීරණය කරන්න පුළුවන්ද? සමහරක් ළමයි ඔය අම්මලා දන්නේ නැති වුණාට හිතන්න බැරි හින්දා අම්මලාගේ පුංචි බොරුවෙන් ළමයි මානසික රෝගීන් වෙලා ඉන්නවා දැන් ගොඩක්. සමහර ළමයි ගොත ගහන්න පටන් අරන් තියන්නේ අම්මලා බොරු කියලා රැවටුවට පස්සේ. ඒක දරා ගන්න බැරුව. අනේ හිටිකම මේ හොඳට කතා කළා දැන් කතා කරන්නේ මගේ ළමයා දැන් ගොත ගහනවා කියනවා නේද? අම්මා දන්නේ ඇයි කියලා ඔන්න ඕවෙන් ළමයා මානසිකව කඩාගෙන වැටලා එතන ඉඳන් ළමයා කතා කරන්නේ නැති වෙනවා. සමහර මෙහෙම වෙනවා. මම එක උදාහරණයක් කියන්න මේ සිද්ධිය අපේ පවුලේ ළමයෙකුට ඕස්ට්‍රේලියාවේදී වෙච්ච දෙයක්. පුංචි ළමයා ඉස්කෝලේ දැම්මා. සමානයක් අතර ඉස්කෝලේ ගියාට පස්සේ ළමයා බෑ කිව්වා යන්න. ඊට පස්සේ බලෙන් එක්කගෙන ගියා. අම්මා දකින්නවලු ළමයා ඉස්කෝලේ කාර් එකෙන් බහිනකොට ගිහිල්ලා මෙහෙම කරනවලු. මෙහෙම කරනවලු එච්චරයි. ඉස්කෝලේ යනවා වාඩි වෙනවා කාත් එක්කවත් කතා නැහැ. ටීචර්ත් එක්ක කතා නැහැ, ළමයිත් එක්ක කතා නැහැ. ඔක්කොම නිකන්
මෙහෙම කරනවා එච්චරයි. අර අදිෂ්ඨානයක් කරන්නේ මං කචා කරන්නේ නැහැ කියලා. මාස ගණනක් ගියා ගුරුවරු අම්මා තාත්තා ගෙන්නවා. ගෙනලා කිව්වා මෙයාත් එක්ක වැඩ කරන්න බෑ මොකද කියලා හොයන්න කියලා. දොස්තරවරු ගාවට ගියා. ඉතින් හරි ගියේ නෑ. පස්සේ මම ගාවට එක්කන් ආවා. ඉතින් කතා කරන මම ළමයා ගෙදර කතා කරනවා. ඔව් කිව්වා. මම කියන ළමයට කතා කිරීමේ ප්‍රශ්නයක් නෑ එහෙනම්. එහෙනම් ඉස්කෝලේ මොකක් හරි ළමයට කතා නොකරන්න ප්‍රශ්නයක් වෙලා තියෙනවා. බලන්න ගිහිල්ලා ඉස්කෝලෙන් හොයලා දරුවාට යම් කිසි විදියකින් ගුරුවරයා කතා කිරීමේදී පහරක් එල්ල කළා තියනවාද? එක්ක තදින් සැර වෙලා කතා කරනවට එමෙත තව මොකක් හරි පල් එකක් ගහලා නිකන් වචන වෙනස් වෙලා නිකන් සෞතුවක් දාලා ඒ වගේ දෙයක් තියනවාද කියලා. පස්සේ ඒ අම්මා කියනවා ඉඳගෙන කොහොම හරි ඒ ළමයින්ගේ අතරේදී මොකක් හරි ඒ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ ළමයා ඒ හින්දා එක ළමයෙක් එක්කවත් කතා කරන්නේ ටීචර් එකට හරියට කටයුතු කරගෙන ඉඳලා ටීචර් එක කතා කරන්නේත් නැහැ. ඊපස්සේ මම අහුවා කොහොමද ළමයාව අනිත් ඉස්කෝලේකට දැම්මා? ළමයාම කියනවා අනිත් ඉස්කෝලේකට දැම්මොත් මම කතා කරන්නම් කියලා. දැන් මම මෙතෙන්නේ මානසික පීඩාවක් නැති වුණත් ළමයා ඒ හා සමාන තව ටිකක් දුර ඉස්කෝලේ ගියොත් මොකද වෙන්නේ? අන්න ඒවා ගෙදරින් ඕන තරම් එනවා. ඔය විතර නෙමෙයි. ගෙදර අම්මයි තාත්තයි රණ්ඩු වෙන ඒවා. අනේ යටිගිරියෙන් අම්මලා කෑ ගහන ඒවා සමහරට මිනිහත් එක්කලා රණ්ඩු වෙන වෙලාවට. සමහර මිනිහා බීගෙන ඇවිල්ලා ගෝරි දා ගන්න වෙලාවට ඔව් ඔක්කොම හොඳට බලපන්න ළමයින්ට. ඒක විශේෂයෙන්ම බොරුව ගැන හිතන්න. ඒකින්ද කොයි විදිහකින්වත් බොරුව කියන එකේ විහිළුවක් නැහැ. විහිළුවට හරි බොරු කියනවා නම් ගෑණියෙකුට බැයිද මිනිහව රවට්ටන්න? බැරිද? පුළුවන්. මිනිහට බැයිද ගෑණිව රවට්ටන්න? පුළුවන්. බුදුහාමුදුරු දේශනා කරනවා බොරු කියනවා නම් බොරු කියන තැනත්තාට නත්ති පාපං අකාරියං කරන්න බැරි පාපයක් නැහැ කිව්වා. මෙහෙම ගන්න මේ ලෝකේ කාම ලෝකේහි ගැහණියට මිනිහට ගැහණියක් ඕනොන් අතරේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයන් විතර කාමයක් තවත් මේ කාම ලෝකේ නැහැ. එහෙමනම් විඳින්න ඔක්කොම බොරු කියන්නේ පංචදෘෂ්ට ඔක්කොම බොරු කියන්නේ තමන්ගේ ඉන්ද්‍රියන් පිනවීම උදෙසානේ. වෙන කාරණයක් නිසා නෙමෙයිනේ. එමනම් ස්ත්‍රියක් විශේෂ හෝ පුරුෂයක් විශේෂ හෝ යම්කිසි වින්දනයක් ලබන්න තියනවා නම් බොරු කියන්නත් පුළුවන් නම් බොරු කියලා රවටන අවස්ථාවකුත් තියෙනවා නම් එහෙමනම් අර ගෑණියට හරි අර මිනිහට හරි Tamanට අවශ්‍ය වින්දනය ලබන්න අර සමගි ස්වාමියාට හරි භාර්යාවට හරි බොරු කියන්න බැරිද? විහිළුවට හරි බොරු කියනවා නම් ඒක කරන්නේ නැද්ද? ඒක තමයි කියන්නේ නත්ති පාපං අකාරියං කරන්න බැරි පාපයක් නෑ කියලා. එහෙනම් මම අනිත් සිල්පද ගැන කතා කරන්න ඕනේ නෑ නේද? වෙලාව ආවනම් අනිත් ඕන එකක් කරන්න පුළුවන්. එතකොට සිල්වත්. සිල්පදේ කඩන්න පොළඹවන බල කරන වෙලාව එනකල් තමන් සිල්වත්. බල කරන වෙලාව ආව තමන් දුස්සීලයි. නම් සිල්වා කියනවා කියලා සිල් සමාදන් වෙලා රකින්නයි කියන්නේ එහෙම එකක් නෙමෙයි. සිල් සමාදන් වෙලා රකින්නයි කියන්නේ වැරද්ද කරන්න තියෙන වෙලාවට වැරද්ද නොකර ඉඳීමයි. වැරද්ද කරන්නේ නැති වෙලාවට සිල් රකින්න කාටවත් පුළුවන්. දැන් ඔය ඇත්තෝ අද මෙතන ඇවිල්ලා අට සිල් සමාදන් වුණා. මේ ශාලාවේ වාඩිලා ඉන්නකොට මොන සීලයක්වත් කරන්නේ නැහැ. හැබැයි කට පරිස්සම් කරගන්න බැරි නම් කැඩෙන්න පුළුවන්. නමුත් ඒකම නෙමෙයි සිල් රකින්නවා කියන්නේ. ඒක පරිස්සම් කරන තමයි නිත්‍ය ජීවිතයේ පරිස්සම් රකින්නේ කිව්වේ. ලෝකේව කරන්න බෑ. ලෝකේව සඳහා දවසක් තේ වෙනවා. නිත්‍ය ජීවිතේ පහත සීමා කරනවා. ඒක අනිවාර්යයෙන්ම රකින්න ඕනේ. ආයි විහිළු තර්කවාද කරන්න පුළුවන්කම නෑ ඒකට. මොකද හේතුව ඔය ඇත්ත මොන තර්කයේ මොන වාදයේ ඉදිරිපත් කරත් ඔය පහ කරනවා නම් ලෝකේ දඬුවම් ලබනවා කොයි මුල්ලක වුණත්. මොන ආගමක වුණත්. ක්‍රිස්තියානි වේවා, මුස්ලිම් වේවා, හින්දු වේවා, රට මොන රටක් හෝ වේවා. අවට සමාජයේ මිනිස්සුන්ට දඬුවම් කරනවා කියලා කියනවා නම් ඒ දඬුවම් කරන්නේ ওই වැරදි පහෙන් එකක් අල්ලලා නෙමෙයිද? මේ ලෝකයේ ඕනම මිනිහෙක් වැරද්දක් කළා දඬුවම් ලබනවා නම් ආගම ජාතිය පැත්තකින් දාලා
ඒ මිනිහා දඬුවම් ලබන්නේ එක්ක සත්ව හිංසාවක්, සත්ව ඝාතනයක්. ආගමේ නාමයෙන් මොන තීන්දුව දීලා තිබුණත් සත්ව හිංසාව, සත්ව ඝාතනයේ නීතියෙන් දඬුවම් ලැබෙනවා. සමහර තමන්ගේ තියෙන කල්පනා ශක්තිය අඩුව හින්දා ඒක ආගමේ නාමයෙන් කළොත් සාධාරණීකරණය කළා තියෙනවා. හැබැයි සමහරක් වෙලාවට සතෙක් කොටු කරගෙන ඉඳලා ඒ විදිහට කටයුතු කරනවා නම් හිංසා කරන්න ඒක තහනම්. දැන් අපේ බටහිර රටවල තියෙනවා ගෙදරක සතෙක් කොටු කරලා හදනවා නම් ඒකත් නීතියෙන් දඬුවම් ලැබෙනවා. අල්ලපු ගෙදර මිනිහා කිව්වොත් එහෙම ටෙලිෆෝන් කරලා මෙන්න මේ ගෙදර මෙහෙම සතෙක් කොටු කරලා හදනවා මේ සතාට හිරිහැර කරනවා කියලා වහාම එනවා සතාව ගෙනියනවා නඩු දානවා. එහෙම හිංසාව තියෙනවා නම් ආගමේ නාමයෙන් නඩුවත් හිංසාව නැද්ද? ඒක හිංසාව බව දන්නවනම් එහෙනම් Tamange වාසියට දෘෂ්ටි ග්‍රහණය කරලා ඉන්න එක නේද තියෙන්නේ? දැන් හොඳට හිතන්න ඒ විදිහට කරන වැරදි අතර ඊළඟ වැරදි තමයි මිනිස්සු කරනවා නම් අනුන්ගේ දේ ගැනීම, හොරකම් කිරීම. නැත්තම් කාම මිච්ඡාචාර, බාලාපචාර, කාමාපචාර, ස්ත්‍රී දූෂණ වගේ දේවල්. නැත්තම් බොරුව, වංචාව, අනුන් රැවටීම වගේ දේවල්. එහෙම නැත්තම් මත්ද්‍රව්‍ය, සුරා ඒවා. ඔය පහට ඇතුල් නොවෙන්නද මිනිස්සු කරන වැරදි මොනවද? ඔක්කොම මෙච්චරයි. එහෙනම් බුද්ධ ආගමේ ප්‍රශ්නයක්ද? දැන් බුදුදහම කෙලින්ම ඒක එපා කියලා කියනවා. එහෙනම් ඇයි මේ අනිත් ආගම් බෞද්ධයන්ව තමන්ගේ ආගමට හරවන්න හදන්නේ? තමන්ගේ ආගමේ කියන මත්යන් දිවර කමක් නැහැ කියලා. ක්‍රිස්තියානි ආගමේ දෙන්නේ නැද්ද? තියෙනවා. බුද්ධ ආගම කියන මත්යන් බොන්න එපා කියලා. දැන් මේ මිනිස්සු ක්‍රිස්තියානි වෙනයි කියලා කෑ ගහනවා. ඒ කියන්නේ මේ මිනිසුන්ට ඕන කරලා තියෙන්නේ ආගමේ නාමයෙන් පව් කරන්න. සදාචාර සම්පන්න වෙන්න නෙමෙයි. පිළිතුරු මම කෙලින්ම කතා කරනවා ක්‍රිස්තියානි ගැන. ඇත්තටම මට අවස්ථාවක් නැහැ මේ ධර්මාසනයක වාඩිලා ක්‍රිස්තියානි ආගම ගැන කතා කරන්න. නමුත් කතා කරන්න වෙලා තියෙනවා. ඇයි? ක්‍රිස්තියානි ආගම බෞද්ධයන්ට හිංසා කරනවා. දැන් වැලිවිට මේ පැත්තේ මේ කඩුවෙල පැත්තේ හාමුදුරු කෙනෙකුත් එයින ගිහියෙකුත් ඇවිල්ලා කෙනා. ඒ කියන්නේ ගමේ ඉන්න බෞද්ධයෝ ටික දෙනයි. ඒ ෆාදර් තනික බෞද්ධ ටික ඔක්කොම එලවන්න හදනවා. කමින්. ඉතින් මම හිතුවා දැන් හදිස්සියවත් අනිත් ක්‍රිස්තියානියත් ඉන්න තැන්වල පොඩි ක්‍රිස්තියානිස් කට්ටියක් ඉන්න තැනක බෞද්ධයෝ ටික ඒ ක්‍රිස්තියානියත් එලවන්න ගත්තොත් මොකද කරන්නේ? දැන් මේ ආගම් යුද්ධයක් ඇති වෙන පොට නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඔයත් මං කියන්නේ ඔයගොල්ලෝ දුප්පත් කියලා හිතන්නේ. කවුරු හරි ඇවිල්ලා මාසෙකට සැරයක් රුපියල් 1000ක් මොනවා හරි දුන්නොත් ගන්න නැද්ද? ඕන්තරම් ගන්නවා. ඕක අරගෙන ටික දවසක් යනකොට ඉතින් යා ඒකට හුරු වෙනවා. හුරුනාට පස්සේ කියනවා මෙතනින් එහාට මේක ගන්න නම් ඉතින් අපේ ආගමට එන්න ඕනේ. එතකොට යන්නේ නැද්ද? ඒක යනවානේ. එතකොට ඒක සදාචාර සම්පන්න දෙයක්ද? නෑ. කරුණාවෙන් මෛත්‍රියෙන් කෙනෙකුට උදව් කරනවා කියන්නේ මගේ ආගමට එන්න ඕනේ කියන එක නෙමෙයි. කරුණා මෛත්‍රිය නම් කරුණා මෛත්‍රිය. අරක කොක්ක ගහන්න බලාගෙන. මගේ ආගමේ කටයුත්ත වැඩි කරගන්න. හැබැයි ආගමේ උගන්වන්නේ මොනවද? ඉතින් අවශ්‍ය වෙන්නේ නෑනේ. ක්‍රිස්තියානි ආගම බුදුදහමට වැඩිය හොඳ දහමක් උගන්වනවා නම් එහෙනම් බෞද්ධයෝ කෙලින්ම ක්‍රිස්තියානි වෙනවනේ ඔක්කොම. ආයි මොනවද දෙන්න ඕනේ නෑ කොකු ගහලා අදින්න උවමනව නෑ. එහෙනම් මමත් ඒ ආගමට යනවා. කොටින්ම. ඔව් ක්‍රිස්තියානි ආගම බුද්ධ ආගමට වැඩිය හොඳ යථාර්ථවාදී දහමක් උගන්වනවා නම් අනිවාර්යෙන් මම මේ සිවපත්තකින් තියෙන ওই ෆාදර්ගේ ලෝගුවට මං එන්න ලෑස්තියි. ඔප්පු කරන්න කියන්නේ. පින්වත්නි ඊටත් වැඩිය හපන් මේ බුදුදහමේ ඉන්න උපාසක චණ්ඩාලයෝ ටික. හැබැයි මේකට මේ ඇත්තන්ට වැරදි කියන්න බෑ. මේකට වග කියන්න ඕනේ හාමුදුරුවෝ. වෙන කවුරුත් නෙමෙයි. මේ හාමුදුරුවෝ ටිකම නේද උපාසකම්මලට පුරුදු කරේ බෝධිය ගාවට ගිහලා යාඥා කරපන් කියලා දෙයියන්ට. අද ඉන්න හාමුදුරුවෝ නෙමෙයි ඔක පටන් ගත්ත කාලේ ඉඳන් මම කියන්නේ.
පන්සල ඇතුලේ දේවාලේ හදාගන්න ගිහිලා දේවාලේ දෙයියන්ගෙන් යදපන් කියලා ඉගන්නේ කවුද? නිකම්ම මිනිස්සු අදින්නව නෑ. ඒව පන්සලෙන් තමයි තහවුරු කරලා දුන්නේ මිනිස්සුන්ට. අද අපි මිනිස්සුන්ට බයිනවා. මිනිස්සු ආගමට හැරෙනයි කියලා. නෑ පින්නත් මේ වගකීම් බාර ගන්න ඕනේ හාමුදුරුවෝ පන්සල්. දැනටත් හාමුදුරුවෝ දන්නවා කරන වැඩේ වැරදි කියලා ඒත් කරනවා. ලාභ සත්කාර වලට. ඔය කියන්නේ කෙලින්ම නැත්නම් අපි පන්සල් වහන්න වෙනවලු. ඒ අතන්ට ශාසනයේ දහමට වැඩිය පන්සලට එන ගාන ලොකු වෙනවා. ඉතින් එහෙනම් කොහොමද අපි බුදුසසුන රකින්නේ? දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දෙයියන්ගෙන් ඇදලා හම්බ වෙන්නේ නැහැ කියලා. මොනවද දෙයියන්ගෙන් යදින්නේ? අනේ දැම්ම මැරෙන්න එපා. යදින්නේ නැද්ද? යදිනවා. ඒකට අනේ මාව ලෙඩ වෙන්න එපා. ලෙඩ වුණොත් අනේ සනීප කරන්න. යදින්නේ නැද්ද? යදිනවා. අනේ මගේ දරුවෝ ටික හොඳට බබලෙමින් කීර්ති ප්‍රශංසා ඇතුව ඉන්න තෝනි කියලා. යදින්නේ නැද්ද? යදිනවා. අනේ අපි ඔක්කොම ඇහැ කන නාසය දිව ශරීරය කියනවා විශේෂයෙන්ම මම. එහෙම ඉන්න ලැබේවා කියලා යදින්නේ නැද්ද? යදිනවා. යදින්නේ නැද්ද? ඔය ගිහිල්ලා බාලහාර වෙන්නේ මොනවටද? නොවිනායට නෙමෙයි මේ තොප්පිය හරිනම් විතරක් දාගන්න. නැත්නම් කරන්නේ. ඊගාවට කීර්ති ප්‍රශංසා මට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙන්න මැතිවරණේ දිනන්න විභාගේ පාස් වෙන්න ඔය කීර්ති ප්‍රශංසා තමයි යදින්නේ නැද්ද? සමහර දිනා ප්‍රාර්ථනා කරනවා නේ මැරිලා නරක තැනක උපදින්න එපා ඊළඟ ආත්මෙත් මට මේවා තව හොඳට ලැබේවා කියලා. ඒක ස්වර්ගය. ආයුෂ වර්ණ සැප යස ස්වර්ගය. මේ කරුණ පහ න ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි. අනේ යාඥා කළා හෝ ප්‍රාර්ථනා කළා හෝ මේවා ලබන්න බෑ කියලා කිව්වා. බුදුහාමුදුරුවෝ කිව්වනම් බෑ කියලා ලැබෙන්නේ නැහැ තමයි. ලැබෙනවා නම් බුදුහාමුදුරුවෝ බුද්ධ නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම කරන්න ලැබෙනවා කියලා එහෙනම් ලැබෙන එක ලැබෙනවම තමයි. ඒක ලැබෙන්නේ නැත්නම් ඒත් බුදුහාමුදුරුවෝ බුද්ධ නෙවෙයි. ඔය කියපු ඔක්කොම ලැබෙන්න ඕන නම් බුදුහාමුදුරුවෝ ලබන්න එපා කිව්වේ නෑ. ලැබෙන පාර කිව්වේ. ලබන්න ඕන නම් බුදුහාමුදුරුවෝ කිව්වා පන්සිල් රකින්න. පන්සිල් රැක්කොත් ඔක්කොම ලබන්න පුළුවන්. අපිට ඔයත්තන්ට උත්පත්තියෙන් ලැබු මහා ධනස්කන්ධයක් තියෙනවා. අනිත් සැප සම්පත් මාලිගා යාන වාහන ඔක්කොම තියෙනවා. බුද්ධිය නැති වුණොත් මොකෝ වෙන්නේ? අර ඔක්කොම වැඩක් වෙයිද? නෑ. එහෙනම් ප්‍රධාන වෙන්නේ මොකද්ද? බුද්ධිය. මනස දුෂ්ට නම් බුද්ධිය තියනවද? එහෙනම් මේ මිනිහා දුෂ්ට ක්‍රියාමයි කරන්නේ. දුෂ්ට ක්‍රියා කරනවා කියලා මොකද්ද කරන්නේ? සමාජයේ අනිත් අයට හිංසා කරන්නේ නැත්නම් ඒ මිනිහා දුෂ්ටෙක් කියලා කියනවද කවදාවත්? නෑ. සමාජයේ අන්‍යයන්ට හිංසා කරන මිනිහා තමයි දුෂ්ටයා. එහෙනම් අන්‍යයන්ට හිංසා කරන්න මොනවද කරන්නේ? දැන් උත්තරේ නැද්ද? පස්පව් කරන්නේ. එතකොට ඔය පහ කරනවා නම් තමයි සමාජයට හිංසා කරන්නේ. ඒ සමාජයට හිංසා කරන්නේ දුෂ්ට මානසිකත්වයේ Taman ගාව තියෙන හින්දා. පහම කරන්න ඕනේ නැහැ. පහෙන් එකක් නැවත නැවත කරනවා නම් දිගින් දිගටම දුෂ්ට නැද්ද? සිල්පද පහම කඩන්නේ නැහැ. එකයි කඩන්නේ. හැබැයි එක දිගටම කඩනවා නිතර නිතර. එතකොට පහම කඩනවා වගේ තමයි. වෙනසක් නැහැ. මේ මිනිස්සු කරන වැරදි මේ. ඒ එක වරද්දක් දිගට කරනවා නම් ඒ ආදීනවේ වෙනසක් නැහැ ඒකේ. එතකොට දැන් පැහැදිලිද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සතර කර්ම ක්ලේශය කියලා නමක් දුන්නේ ප්‍රාණඝාතය, අදත්තාදානය, කාම මිත්‍යාචාරය, මුසාවාදය කියන මේ හතරට. කර්ම ක්ලේශ කියන්නේ කෙලෙසන කර්ම. කර්ම ක්ලේශ චේතනා සහගත ක්‍රියාව කර්මය. ක්ලේශ කියන්නේ ඒකෙන් මනස අපිරිසිදු වෙනවා. එතකොට කර්ම ක්ලේශ වලින් මනස අපිරිසිදු වෙනවා නම් ඒ කියන්නේ දුෂ්ට කර්මය නිසායි මනස අපිරිසිදු වෙන්නේ. එතකොට සිතීමේ ශක්තියට මොකද වෙන්නේ? දුෂ්ට මානසිකත්වයේ තියෙන කිලුට මනසක් තියෙන කෙනාට පැහැදිලිව හිතන්න පුළුවන්ද? බෑ. සිතීමේ ශක්තිය මොට වෙච්චාම බුද්ධියට මොකද වෙන්නේ? මොට වෙනවා.
එහෙනම් බුදුහාමුදුරුවෝ කිව්වා සැප ලබන්න ඕනේ නම් ඕවා තීලා හරියන්නේ නැහැ. ඒවා පාවිච්චි කරන්න බුද්ධියකුත් අවශ්‍යයි. බුද්ධිය තියෙනවා නම් නැති වුණත් හම්බ කරගන්න පුළුවන්. එතකොට දැන් බුද්ධිය නැති හින්දා පාප මිත්‍රයෝ පස්සේ යන්නේ නැද්ද? මන්ද බුද්ධිකය. සුරාපානීට යන්නේ නැද්ද? ඒකත් යනවා. ඊගාවට බෝධ අර නිතර නෘත්‍ය ශාලාචරණය යන්නේ නැද්ද? එනවා. ඔයගොල්ලෝ කරන්නේ නැද්ද නිතර නෘත්‍ය ශාලාචරණය? කරනවද නැද්ද? පොඩක් අත උස්සන්නේ මේ එළියේ ඉන්න ඔක්කොගෙම මම අහන්නේ. හැම කෙනෙම. අඩු ගණනේ දවසකට එක සැරයක් හරි පවුලේ කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා අම්මලා පුතාලා දුවලා තාත්තලා එක මේසෙක වාඩි වෙලා එක තැනක වාඩි වෙලා දැන් අපිටම ඉස්සර අම්මා කෑම ටික බෙදලා තාත්තටයි දරුවන්ටයි අම්මා පස්සේ බෙදාගන්නේ බෙදාගෙන අම්මලා තාත්තලා දූ දරුවෝ එකට කෑම මේස සතුටින් කෑම කෑවේ නැද්ද? බලන්න දැන් ඒ විදිහට කෑම කන ගෙවල් වලින් නැත්නම් අතෝසන් බලන්න. හොඳයි ඒ අත උස්සපු ඇරෙන්න අනිත් ඔක්කොම මහ මුස්පේන්තු කාලා කන්නේ જાතියක්. කොටින්ම කියනවනේ. මගේ තොප්පිය හරිනම් දාගන්න කියලා එච්චර තමයි. අම්මු කාලා කන්නේ જાතියක්. ඔය කාලා කන්නේ කම මුළු જાතියම විනාශයට පත් කළ ඉවරයි දැන්. ආයි ගොඩ ගන්න බැරි තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඔය තීතන් මේ මොකද්ද මේ කියන්නේ කියලා? ඇයි එහෙම කියන්නේ කියලා? මෙහෙම ඔක ලිහිල් කරලා අහන්න. ගැන කවුරු හරි කතා කරුවොත් ඔයත් ඒකට ආසනම් කට්ට කෙලවුණ එකක් නැද්ද? නේද? හොඳ ඒක දැක්කොත් හොඳ කෑම එකත් එහෙමයි. ඊගාවට සුවඳ දැනුනොත් කෑමක කෙලවුණක් නැද්ද? හොඳයි කෑම පිඟාන අතර ගන්නවා. කෑම පිඟාන අතර ගන්නකොට කෑමක් දකින්නවා. කෑම සුවඳක් වදිනවා. Taman දන්නේම නැතුව කල්ට කෙල උනලා. ගත්තට කෑම පිඟානේ නෙමෙයි ඇහැ තියෙන්නේ. ඇහැ තියෙන්නේ කොහෙද? කොහෙද? ටීවී එකේ. දැන් ගිලින්නේ කෑමද? ටීවී එක ගිලින්නේ. හරි? දැන් ටීවී එක ගිලගෙන කෑම ටික කටට දානවා. හරියට අනනවද? නෑ. හරියට අනන්නේ නෑ. හරියට හපන්නේ නෑ. එතකොට ආහාර රුචිය ඇති වෙන්න හේතුවක් තියනවද? නෑ. කිසිම හේතුවක් නෑ ආහාර රුචිය ඇති වෙන. රුචිය තියෙන්නේ කොතෙන්ද? රූපවලට. දැන් එහෙනම් කටේදී Tamanට අවශ්‍ය අර ආහාරය දැනිලා ආහාරයට ඒ රුචිය ඇවිල්ලා ගඳෙන් සුවඳෙන් වගේ දැකීමෙන් ඒ විදිහට රුචිය ඇවිල්ලා කටට කෙලවුණලා ඒ ඇති කරන එන්සයිමයන් කියන්නේ ඒ එන්සයිමයන් හරියට ලැබෙන්නේ නැති වෙනවා. නැති වෙනකොට හපන ආහාරය හරියට හපන්නෙත් නැහැ. ඊට පස්සේ දිවට හරියට රස දැනෙනවද? නැහැ. දිවට හරියට රස දැනෙන්නේ නැත්නම් ඊට අනුරූප මොළයට ලැබෙන සංඥාව ලැබෙන්නේ නැහැ. සංඥාව ලැබෙන්නේ නැති වෙනකොට ආමාශයේ ජීර්ණ යුෂ ගලාගෙන ඒමත් දුර්වල වෙනවා. ආමාශයේදී ආහාරය හරියට පෝෂණය ජීර්ණය වෙන්නේ නැහැ. ඒකල ඔයාලට දන්නවද ඊට වැඩිය භයානක දෙයක් සිද්ධ වෙලා තියෙනවා කියලා උතන. දොස්තර මහතුරු කියන්නේ ඒවා. ඔයගොල්ලෝ රූපවාහිනිය බලාගෙන ඉන්න හැම දෙයකම තියෙන රාග, ద్వේෂ, මෝහ නෙමෙයිද? රාග, ద్వේෂ, මෝහ මනස සනසනවද? මනස වනසනවද? ඔයත් වින්දනය කළාට සතුටින් ඒකේ මානසික වෙනසීම තියෙනවා. මනසට ආවේගය ඇති වෙන්නේ නැද්ද? ඒ ගහ ගන්නා ඒවා හරි අනිත් වෙඩි තියාගන්න ඒවා හරි පෙල්ලන කඩන බින්දන ඒවා හරි බලාගෙන ඉන්න ආවේගය ඇති වෙන්නේ නැද්ද? ඒ අංශයෙන් රාගික දර්ශන බලාගෙන ඉන්නකොට තමන් වින්දනේ ලබද්දී ඒකෙන් ආවේගය ඇති වෙන්නේ නැද්ද? දෙකෙන්ම ආවේගය ඇති වෙන්නේ මෝහයෙන් හින්දායි. දැන් එහෙමනම් ඒ ආවේගය ඇතිවීමත් එක්කම ඇඩ්‍රිනලින් වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා, දුෂ්ට වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඇඩ්‍රිනලින් වැඩි වෙනවා කියන එක හොඳ ක්‍රියාවක්ද?
නේ ඊට පස්සේ මොකද වෙන්නේ? ඇඩ්‍රිනලින් වලට නෙමෙයි ශරීරයේ අනිත් හෝමෝනයන්ට බලපානවා. අන්තිමට ඒ අර කෑම කනවත් එක්කම තමයි මේ දුෂ්ටතාවය ඇති වෙන්නේ. ඒක ඕක ඇති වෙනකොට පෙරපසු නොවීම ආහාර ජීර්ණයේදී අර දුෂ්ට හෝමෝන ක්‍රියාවලිය සම්බන්ධ වෙන්නේ නැද්ද? ඒක විසවීමත් එක්කලා අනිත් පැත්තෙන් බාහිර ආහාර වල තියෙන විස. ඒවට ගන්න පෝර විස, බෙහෙත් විස ඒවත් තියෙනවා එක්තරා ප්‍රමාණයකට. දැන් ඕවා බඩවල වලදී උරා ගන්න නැද්ද? උරා ගත්තාම මොකද වෙන්නේ? ජීර්ණය හරියට සිද්ධ වෙන්නේ නැත්නම් කෙලින්ම බලපානවා තමන්ගේ අපි කියන්නේ මොකද්ද ප්ලිහාවයට බලපානවා. ඒකට අනිත් පැත්තෙන් මේ විසවීම අක්මාව දුර්වල කරනවා. අක්මාවේ ක්‍රියාකාරීත්වය තුළ කොලෙස්ටරෝල් වැඩි වෙනවා. කොලෙස්ටරෝල් හැදෙන ප්‍රධාන තැනක් නේ අක්මාව. කොලෙස්ටරෝල් ඇති වෙනවා. ඊට පස්සේ අනිත් පැත්තෙන් ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැතුව එතනින් ඩයබටික් හැදෙනවා. මේ දෙක ක්‍රියාකාරී වෙලා එනකොට වකුගඩු නරක් වෙනවා. වකුගඩු නරක් වෙනවා විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් බයිපාස් ඊගාවට. ඔය අද පොලිමේ ඉන්නේ බයිපාස් කිය අවුරුදු 20කට තිස්සේ ඉඳන් මේ ආපු රැල්ල දැනුයි ප්‍රතිඵල ලැබෙන්නේ. ગેස්ට්‍රයිටිස් කිය අර ඇතිවෙච්ච හෝමෝන ක්‍රියාදාමයේ ප්‍රතිඵලය. ඔය එන්නේ. මේ දරුවන්ට මොකක් වෙයිද? පින්වත්නි එකයි කිව්වේ අමු කාලකන්ණි જાතියක් කියලා. කරුණාකරලා කැම ටික කනකොටවත් ඒක පවුල එක්ක එකතු වෙලා එකට කැම ටික කන්න ඒ වෙලාවෙවත් කැම ටික කන්න තියාගන්න. අම්මලා තාත්තලා දුවද නැත්නම් මොකද්ද ඒ කාලකන්ණි ජීවිතේ තේරුම හරි අම්බ කරන. පොඩ්ඩක් කල්පනා කරන්න කොහෙද මේ යන්නේ කියලා. ඔක්කොම කරකලා මන්ද බුද්ධිකත්වයේ නෙමෙයිද ඔය? ඉස්කෝලේ යනවා ඉගෙන ගන්නවා ඒවා ඉගෙනීම වෙනින් එකක් උගත්කම බුද්ධිය තවත් එකක්. ඉගෙනීම තිබුණාට වැඩක් නැහැ බුද්ධිය නැත්තම් ඉගෙනීම කොහේයිද දන්නේ නැහැ. අපිට ඉන්න උගත් ඕන තරම් හැබැයි බුද්ධිමත්තු ඕනේ කමානේ. බුද්ධිමත් වෙන්න පුළුවන් අම්මා තාත්තට වැඩිය ওই පුංචි දරුවා. එයා බුද්ධිමත් වෙන්න පුළුවන්. වයස ප්‍රශ්නයක් නැහැ ඒකේ. දැන් බලන්න ඒ සෙල්ලම් කරන පුංචි ළමයි නවත්ත ගන්නවමලා. පින්වත්නි දැන් තව කොච්චර දවසක් ඔක් කරන්න බලාපොරොත්තු වෙනවද? අත ඔක්කොම සෙල්ලම් කරන්න පුළුවන් අවුරුදු 20යි තව. ඔය හාමුදුරුවන්ට ඔක්කොම හැංගිලා වකුටු වෙලා ඉන්න හාමුදුරුවෝ ඉන්නේ බයේ. ඒ හාමුදුරුවන්ටයි ගැතිකම් කරන හාමුදුරුවන්ටයි ලාභ සත්කාර වලට කට පියාගෙන ඉන්න හාමුදුරුවන්ටයි ඔක්කොටම ඉන්න පුළුවන් ඉන්නේ තව අවුරුදු 20යි. ලියලා තියන්න ගිහිල්ලා මේක වෙන්නේ නැද්ද කියලා බලාගන්න. ඔබ දන්නවද මට විස්තර කරලා කියන්න මම කෙටියෙන් කියන්නම්. දැනට පහුගිය ජනසංගණනය පිට දුන්නේ නැත්තේ ඇයි? ඒකේ ප්‍රතිඵල භයානකයි. ඒ ප්‍රතිඵල දැනගත්තා නම් මේ රටේ මීට වඩා විශාල ගැවි ගොඩක් දැනට ඇති වෙලා. දැනගන්න ඕනේ ඒක දැනගත්තා නම්. නමුත් මයිගව තියනවා ඒක. ඒක විනාශ කරන්න ඉස්සෙල්ලා ගත්ත කොපි ඒකේ අණු කොපි මයිගව තියෙනවා. ඒ අනුව ඉදිරි අවුරුදු 20 දී සිංහලයන්ගේ ප්‍රමාණය මේ රටේ ඡන්දෙ දෙන්නේ ඉන්න සිංහලයන්ගේ ප්‍රමාණය 40කට අඩු වෙනවා. දුෂ්ටකම් කරන්න, බේබදුකම් කරන්න, සිගරට් බොන්න, සූදු කෙලින්න, විනාශ කරන්න හම්බ කරන ඒවා ඔක්කොම ටික ආර්ථික ප්‍රශ්නයකිය කියා දරුවෝ ටික වණ කරන්නේ. ඒක නේද මෙච්චර කල් කරේ? ඔයගොල්ලන්ට ඇති ආර්ථික ප්‍රශ්නයක් නැහැ. ඔයගොල්ලන්ට ආර්ථික ප්‍රශ්න ඇතුලේ තියෙන අරවා හින්දා. වෙන එකක් හින්දා 80%කට විතර. අනිත් තව 20%ක් විතර තියෙනවා. ඉතින් උත්පත්තියම කර්ම හේතු හින්දා ආර්ථික ප්‍රශ්න තියෙන ඇත්තෝ. ඒතර කොහොමරි ජීවත් වෙයි. නමුත් බලන්නකෝ සිංහල පවුල් ඔක්කොම ගත්තාම කී දෙනාද ඉන්නේ? අවුරුදු 50ක් තිස්සේ වඳ කරපු ප්‍රමාණය බලන්න කොච්චරද කියලා කවුද වඳ වෙලා තියෙන්නේ කියලා. සිංහලයන්ගේ දොස්තර මහත්තුරු දොස්තරනලා වඳ උනේ. සිංහලයන්ගේ ඉංජිනේරුවෝ මහා උගත්තු වඳ උනේ. ඔයගොල්ලෝ වඳ කළා දැම්මේ. දරුවා කියන කෙනා කවුද කියලා තේරුම් ගත්තේ නැහැ. කවුද දරුවා කියන්නේ කියලා.
පුත්තා වත්තු මනුස්සානම් කියලා බුදුහාමුදුරුවෝ කිව්වට බෞද්ධයන්ට දරුවා සාපයක් වුණා. දැන් ඉන්න කාලකන්ණි ගෑනු කියන්නේ නැද්ද? අනේ දෙන්නේ හම්බ වෙනකොටම කියන්නේ නැද්ද? අනේ මීට වැඩිය නම් බෑ කරදරයි කියලා. කියන්නේ නැද්ද? අවුරුදු 10ක් හදපු අම්මලා අවුරුදු දරුවෝ 10ක් හදපු අම්මලා දරුවෝ 20ක් හදපු අම්මලා කවදාවත් කියනවද කරදරයක් කියලා? නෑ. කවදාවත් කිව්වෙත් නෑ, කියන්නෙත් නෑ, තාත්තලා කියන්නේ නෑ. පින්වත් මං එහෙමයි අම්මලාට කිව්වට අම්මලා නෙමෙයි වැරදිකාරයෝ. කවුද? කවුද වැරදිකාරයා? gedara කාලකන්ණි මිනිහා වෙන එකෙක් නෙමෙයි. දෙන්නමත් වෙනවා නේද සමහර විට. ඔව් දෙන්නම දැනගන්න ඕනේ. හැබැයි ඉතින් ගෑණිට ඕන වුණත් මිනිහා බේබක් ගන්න මොකද කරන්නේ? මොකද සාමාන්‍යයෙන් ගෑනු දරු සෙනෙහස දන්නේ නැත්තෝ කවදාවත් දරුවෝ එපා කියන්නේ නෑ. එහෙනම් දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ රට ප්‍රභාකරන්ට බාර දෙන්නේ ගැන අපි කරදර වෙන්න ඕනේද? මොන විහිළුවටද කෑ ගහන්නේ? රටකුත් ඕනේ නැත්තම්, ආගමත් ඕනේ නැත්තම්, ජාතියත් ඕනේ නැත්තම්, සංස්කෘතියක් සදාචාරයකුත් ඕනේ නැත්තම් බලන්නකො පන්සල් අඳගෙන ඉන්න ඇඳුම් ටික දිහා. අද පොයේ දවසේ. තියනවාද සදාචාරය සංස්කෘතියක් මොකක්ද? පොයේ දවසේ පන්සල් බලන්න අර මහානායක හඳුරන්ගේ ආදාහනයට එනවා පොලිමේ. දැන් ඔක්කොටම සුදු රෙදි අඳලා අරින්නේ. ඇතුලේ. කළු හැට්ට ඇඳනම් ගන්නවා පෙරවන් එකක් සුදු එකක්, කළු සාය ඇඳනම් අඳින්න එකක් දෙනවා. කරන් දෙන්නේ නැහැ, එහෙම පුරුදු කරන්න ඕනේ දැන්. පින්වත් මේ මොකද්ද මේ? තේරෙන්නේ නැද්ද කොහටද එන්නේ කියලා? ඇයි? දුෂ්ට මානසිකත්වයේ අවුරුදු ගාණක් තිස්සේ වැඩිච්ච බුදුහාමර කියනවා අත්ති භික්ඛවේ කම්මං කන්හං කන්හ විපාකං අත්ති කම්මං සුඛං සුඛ විපාකං. මේ දැන් කළු ඇඳයි කියලා නැගිටලා යන්න එපා. හොඳ? දැන් නම් කළු ඇඳගෙන ආපු එක හරි කමක් නැහැ, මොකක්වත් නෑඳ වෙනවට වැඩි ඒක හොඳයි. හරිද? කළු ඇඳගෙන හරි ආපු හින්දානේ කියන එක අහන්න පුළුවන් වෙන්නේ. ඇහුවේ නැත්තම් ඔක ආයිත් කරනවානේ. ඇහුවේ නැත්තම් ආයිත් කරනවා. ඒකෙන්ද අහන්න. මම මේක මේ විදිහට කියන්නේ නැතුව අනේ පින්වත්නි ඔයගොල්ලෝ කළු අඳින්න එපා පන්සලට කිව්වට ඕවා අහන්නේ නැහැ. එහෙම අහන જાතියක් අද නැහැ. ඒක ඇනලම කියන්න ඕනේ මේකේ වැරද්ද මොකද්ද කියලා. බුදුහාමුදුරුවෝ කියනවා අත්ති භික්ඛවේ කම්මං කන්හ විපාකං අත්ති කම්මං සුඛං සුඛ විපාකං. මානිනි කළු කර්ම තියෙනවා කළු විපාක දෙන්න, සුදු කර්ම තියෙනවා සුදු විපාක දෙන්න. කළු කර්මය කියලා කියන්නේ නැත්තේ හොඳ කර්මයකද නරක කර්මයකද? නරක කර්මයට. නරක කර්මයේ කර්මයට පාරක් තියනවද? නෑනේ. එහෙනම් නරක කර්මය කියලා කළු කර්මයේ සුදු පාටින් නරක කර්මය කියලා ඒ අකුසල කර්මය කළු පාටින් පෙන්වන්න කළා. මනෝ පුබ්බංගමා ධම්මා මානසික ප්‍රශ්න. මනස පෙරටු කරගෙනයි කර්ම තියෙන්නේ. එහෙනම් කළු අඳින මානසික කළු කර්මය කළු අඳිනවා නම් ඒ මනස මොකද්ද? කළු මානසිකත්වය. කළු මානසිකත්වයේ වර්ධනය වීම ඔයත් හිතාගෙන හිට අපිට එහෙම නැහැ කියලා ඔයත්ගේ සමාජය, ගෙදර ස්වාමියා, රූපවාහිනිය, අහන කියන දේවල්, වැඩ කරන තැන්වල ඔය හැමතැනදීම ඔයගොල්ලන්ගේ ඇති කරේ මානසික දුෂ්ට බව නෙමෙයිද? ඔයත් බණක් දහමක් අහන්නේ, පොරකට පන්සල් යන්නේ නැහැ, සීල් සමාදන් වෙන්නේ නැහැ, පන්සිල් රකින්න උත්සාහයකුත් නැහැ, ඒව ගැන හිතන්නෙත් නැහැ. කෙලින්ම මුළු දවස පුරා මානසිකත්වයේ කොහෙද තියෙන්නේ? දුෂ්ට භවයේ. ඕක හොඳට මොලේ දන්නා ඔයගොල්ලෝ දන්නේ නැති උනාට. ඒකේ ක්‍රියාව එළියට දැමීම තමයි නේ සිද්ධ වෙලා තියෙන්නේ. පුදුම දෙයක්. බලන්න කොච්චර දෙයක්ද කියලා. එක මාසකින් රූපවාහිනියේ එක මෝඩ නිවේදිකාවකට පුළුවන් වුණා ලංකාවේ ගෑනු ඔක්කොටම කළු අඳින්න. ඒ කියන්නේ වයසක අම්මලා හරි මම දන්නවා වයසක අම්මලා ඇඳේ නැහැ. මෙහෙමයි සමස්තයක් වශයෙන් මේ කිව්වහම
මේක නම් 90%කට වැඩියම ඇඳා. මම කලින්ම කිව්වා තොප්පිය හරියන දාගන්න කියලා කතා කරනවා. ඒ කියනවා මේක නැත්තම් ප්‍රශ්නයක් නැහැ. එච්චරයි. නැත්තම් නිශ්ශබ්ද වෙන්න. හොඳයි. දැන් හිතන්න එහෙනම් රූපවාහිනියට එහෙම කරන්න පුළුවන් උනේ ඔය ඇත්තන්ට හොඳ නරක හිතා ගන්න බැරි වෙච්ච හින්දා නේද? ඔයගොල්ලෝ එයා කියන එක තමයි හරි කියලා හිතුවේ. රූපවාහිනිය තුලින් එක පෞකාරයකට මුළු සමාජයේම පෞකාර සමාජයක් බවට පත් කරන්න පුළුවන් මන්ද බුද්ධික සමාජය තුළ. පොඩ්ඩක් හිතන්න. ඒකට එහෙම කියපුවම කියනවා දැන් පන්සලට කළු අඳින්න එපාම කියනවා. බුදුහාඳුරෝ එහෙම කළු අඳින්න එපා කියලා නැහැලු. බුදුහාඳුරෝ කළු අඳින්න එපා කිව්වේ නෑ. මොකද එදා මිනිස්සු එහෙම කළේ නෑ. ඒකින්ද අන්ත බුදුහාඳුරෝ කොහොමටවත් කියලා තියනද ඇඳුමක් ඇඳගෙන ඉන්න කියලා තියනද? එහෙනම් ඉතින් බුදුහාඳුරෝ එහෙම කියලා නැති හින්දා එන්න වඳින්නෙත් නැතුවම. එහෙම කරුසුත් ඉන්දියාවේ ඉන්න අපි තුමු ඔය ඉතින් 90ක් ඇඳගෙන යයිද මගුල් ගෙදරක? යයිද? නෑ. මගුල් ගෙදරට මගුල් ඇඳුම අඳිනවා. පින්නත් ඒක ඇඳුමක් අඳින තැනක් තියෙනවා. හැබැයි සමහරක් ඇඳුම් අඳින්න සුදුසුම නෑ. අපි තුමු කාන්තාවන් හරි කවුරු හරි ඇඳුම් අඳින්න ලස්සන වෙන්නනේ. බුදුහාමුදුර කාටවත් ලස්සන වෙන්න එපා කියලා තියනවද? නෑ. කළු ලස්සනද? ඒ ලස්සන නැති එකක්ම හොඳ ලස්සනයි කියලා තෝරගත්තා නම් ඔළුවේ ප්‍රශ්නයක් නෙමෙයිද? ආයි මගෙත් එක වාද කරන්න එපා, තර්ක කරන්න එපා. මොකද ඒකට ඔය ඇත්තන්ට අහු වෙන්නේ නැහැ. මොකද හේතුව මේක කිලුටුයි. ඉතින් පින්නත් හොඳට හිතා ගන්නට ඔය දැන් අපි ඉන්න තත්ත්වය. දැන් ඔය පාවා දීලා ඔය තවදුරටත් කරනවද? එහෙනම් දැන් මේ පන්සල ඒකයි මට කියන්න ඕනේ. මේ පන්සලෙන් දැන් එපා. දැන් අවශ්‍යයි. හරි. මේ ගෙනියන්න දැන් ඕනේ. දැන් මේ පන්සලෙන් පිටවෙල යනකොට අද පොයේ දවසේ පිටවෙල යන්න මගේ සසුන වෙනුවෙන්, මගේ ජාතිය වෙනුවෙන්, මගේ දරු පරපුර වෙනුවෙන්. පින්නත් අපි ජනාධිපතිවරන්ට එනවා කිව්වට ඕක කරන්න බෑ. ඔය ඇත්තු පව්කාරයෝ නෑ. ඒක කරන්නේ ඉස්සෙල්ලා ඔය ඇත්තු සිල්වත් වෙලා ඉන්නට ඕනේ. ඔය ඇත්ත පන්සිල් රකින්න පිරිසක් වෙන්නට ඕනේ. දැන් මේ සමිතියක් එකතු වෙලා මේ කරන්නේ. ඔය සමිතිය එකතු වෙන්න මම ඔයත්තන්ට කියනවා ඉස්සෙල්ලා ඔයත්ත පන්සිල් රකින්න ලෑස්ති වෙන්න. සිර 100ක් රැකෙන්නේ නැති වෙන්න පුළුවන්. රකින්න උත්සාහ ගන්න පිරිසක් වෙන්න. මට අවශ්‍ය එච්චරයි මේ ධර්ම දේශනාව තුළින්. පන්සිල් ටික රකින්න උත්සාහ ගන්න. මේ විදිහට කියන්නේ රිදෙන්න රිද්දලා හරි මේ කියන්නේ මේක කරගන්න ඕන හින්දා. නැත්තම් කවදාවත් අපිට නැගී හිටින්න පුළුවන් කමක් නැහැ. ඔයත් පන්සිල් ටික රකින්න උත්සාහ ගත්තේ නැත්තම් කවදාවත් පරපුරේ වර්ධනය වීම සිද්ධ වෙන්නේත් නැහැ. දරු පරපුර බුද්ධිමත් වෙන්නේත් නැහැ. නිරෝගී වෙන්නේත් නැහැ. ඕගොල්ලොත් මැරිලායි, ජාතියත් වඳ වෙලා යයි. එතකොට සසුනත් ඉවරයි. ඒකද කරන්න ඕනේ. ඒක කරන්න ඕනේ නම් ඔය යන ගමන හොම්බම යන්න. බෙරෙන්න ඕන නම් එහෙනම් කරන්න බැරි දෙයක් නෙමෙයි කියන්නේ. එහෙනම් මේක කරන්න. සංවිධානය වෙන්න. ඔය ඇත්ත හරියට සංවිධානය වුණා නම් පන්සලත් එක්ක එකතු වෙලා එහෙනම් ඔය ක්‍රිස්තියානියන්ට මෙහි කරක් ගන්න හම්බෙන්නේ නෑ පින්නත් නේ. ක්‍රිස්තියානියන්ට ජීවත් වෙන්න ඕනේ. අපිත් ජීවත් වෙන්නට ඕනේ. ඒ ඇත්තත් ආගම අදහන්න ඕනේ. අපිත් ආගම අදහන්න ඕනේ. නමුත් යම් කිසි කෙනෙක් ඇවිල්ලා සල්ලි දීලා මිනිස්සුගේ දුප්පත්කම පාවිච්චි කරලා ඒගොල්ලන්ට උදව් කරන එකේ නාමයෙන් ආගමට හරව ගන්නවා නම් බෞද්ධයි කියලා ඉන්න පිරිසට ඒක රිදෙන්නේ නැද්ද? ඒක රිදුනොත් කෝලහල ඇති වෙන්නේ නැද්ද සමාජයේ? හැබැයි බෞද්ධයි කියලා ඉන්න පිරිස අරගලන්ට ඉඩ දීලා නිකන් ඉන්නවද? නිකන් ඉන්නත් බෑ. අපිත් මොකක් හරි එහෙනම් කරන්න ඕනේ ඒකට. ඒක ක්‍රිස්තියානි ආගමට විරෝධය පෑමක් නෙමෙයි. ඒ කරන ඇත්තන්ට විරෝධය පෑමක්. ඒක. මොකද අපි යන්නේ නැහනේ කාගේවත් ඇත්තව හරවන්නට. එහෙනම් අපිත් පටන් ගමු. ඒගොල්ලන්ගේ ගෙවල් වලට ගිහලා පටන් ගන්න. මොකද අපි පටන් ගත්තොත් අපිට පුළුවන් ඒගොල්ලන්ගේ ආගමත් එක්කලා තර්ක කළාම කඩලා දාන්න. ධර්මයෙන්ම හරවන්න පුළුවන් ආයි පගා දෙන්න උමනාවක් නෑ අපිට.
කිසිසේත්ම එන්න කියන්නේ ඉන්න ලොකු ඇත්තන්ට ආගමේ හයිය තියනවාද කියලා පෙන්වන්නේ. ධර්මයේ ශක්තියක් තියනවාද කියලා පෙන්වන්නේ එන්න කියන්නේ. ඒක ඔක්කොම කඩලා ඉවරයි අතීතයේදීම. ඔය පානදුරවදී එන්නේ නැහැ. දැන් ඒක දන්නා අය ඇත්තෝ. දැන් අපි කීපවරක් අඬ ගැහුවා. එන්න කෙලින්ම. ඒක ෆාදර් කෙනෙක් නෑ ඒක දැනෙන්නේ කෙලින්ම කියලා තියෙනවා. අනේ අපි ගිහිල්ලා මොනව කතා කරන්නද කියලා. ඒ ෆාදර් කෙලින්ම කියලා තියෙනවා අපි ගිහිල්ලා මොනව කතා කරන්නද කියලා. ඒක ඉතින් අර තමන්ගේ අර පරම්පරානුගතව ආවා. ඒගොල්ලෝ දන්නවා හැබැයි මේකේ අර්ථයක් නැහැ කියලා. එහෙනම් රැකියාව වශයෙන් කරනවා ඒක. අන්තිම දැනගන්න ඔයයන්ට වෙන්නේ නැති වෙන පුළුවන් අහිංසක දුප්පත් පරම්පරාවල් දුප්පත් පවුල්වල ගම්මානවල සිද්ධ වෙන්නේ මොකද? කරු ගත්තට පස්සේ ගිහලා කුකුල් පැටව ටිකක් දෙනවා. ඌර පැටව ටිකක් දෙනවා. එතන ඉඳන් පව්කාරයෝ තමයි පරම්පරාවල්ම ඊට පස්සේ. කිඳ බේර ගන්න ගිහලා කියන්න. එහෙම නැත්නම් පින්නත් ඔය හැරෙන අය ඉන්නවනේ මුළු සමාජෙම එකතු වෙන්න. එකතු වෙලා කියලා දෙන්න අහන්න නැත්නම් සමාජයෙන් කොන් කරන්න වසලේ කෙරෙට. උපාසක චණ්ඩාලේ කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණෝ. යා රොඩියෙක්. මේ සමාජයේ ගැවසෙන රොඩි පවුල ඒකයි. තාන්නමාන වලට ලාභ සත්කාරට ආගමට ගියා නම් එයා තමයි ඒ රොඩියා. එනම් පින්නත් නේ හොඳට කල්පනා කරන්න දැන් අපි මොකද කරන්න ඕනේ කියලා. ඒක කර පන්සල් ටික රකින්න ආරක්ෂා මතක තියාගන්න. අවුරුදු පරංගින්ගේ ඉඳන් සුද්ධ මේ රට දාලා යන තෙක් ක්‍රිස්තියානියට ගියේ 4.5යි. අවුරුදු 450කට ආසන්න වශයෙන් අවුරුදු 100කට එක්කෙනෙක් ගිහිලා තියෙනවා. එහෙනම් අවුරුද්දට එක එකක් ගිහිලා නැහැ. ඒ ගියේ ලාභ සත්කාර සඳහා මිසක් බුද්ධ ආගමට වැඩිය ක්‍රිස්තියානි ආගම හොඳින්ද නෙමෙයි. ඒකින්ද දැන් ඉන්න ක්‍රිස්තියානියත් කල්පනා කරන්න අතීතයේ ඔයගොල්ලන්ගේ කවුරු හරි ඒ වැරද්ද කළා. ඒ නිසා අද ඔය ඇත්ත වැරදි දෘෂ්ටියකට ඇවිල්ලා ඉන්නවා. ඔය ඇත්ත පොඩ්ඩක් බුදුදහම දෙක ආගම් දෙකම ඉගෙන ගන්න. ඉගෙනගෙන ඔය ඇත්ත හිතන්න බලන්න මොකද්ද දර්ශනය හරියක කියලා. සදාචාරය උගන්වන්නේ මොකද්ද දුරාචාරය උගන්වන්නේ මොකද්ද කියලා ඔය ඇත්ත ඉගෙන ගන්න. ඉගෙනගෙන තමන්ගේ යහපත පිණිස තීන්දුවක් ගන්න දෘෂ්ටිය එල්ලීලා ඉන්නේ නැතුව. දැන් මං කිව්වද බුද්ධ ආගමට එන්න කියලා? නෑ. මම බුද්ධ ආගමට එන්න කිව්වේ නෑ. මං කිව්වේ තමන්ගේ යහපත පිණිස තමන් තීන්දුවක් අරගන්න තමන්ගේ ආධ්‍යාත්මය ගැන හිතලා. ඉතින් දැන් ඇති මං ඔන්න දැන් කියන්න ඕන ටික ඔක්කොම මං කොටින්ම කිව්වා වැත්තන්ට. මේ ටික කරුණා කළා. කියලා අනිත් පැත්තන්ට කියන්න. හැමතැනම කියන්න. යාළුවන්ට කියන්න කියලා සමාජයේ ගොඩනගන්න ඉදිරිපත් වෙන්න. කමන්නේ ඔය ක්‍රිස්තියානියත්තුත් එකතු කරගන්න. ආගම ක්‍රිස්තියානි තියාගන්න කියන්න පන්සිල් ටික රකින්න කියන්නේ අපි සිංහලයෝ. මේ රටේ වැසියෝ. මුස්ලිම් වුණත් මේ රටේ වැසියෝ. මේක ඒ කාගේත් රට දැන් ඒක වෙනස් කරන්න පුළුවන් කම නෑ. ඒ නිසා රටවැසියන් පුරවැසියන් වශයෙන් සදාචාර සම්පන්න පිරිසක් උනේ නැත්නම් අපි ඔක්කොම ඉවරයි. එහෙනම් අවුරුදු 30ක් යන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලන්ගේ අද ඉන්න ළමයි ටික ඔක්කොම වලිසිංහාරච්චිලාගේ මොහමඩ් ලෙබ්බෙලා තමයි මේ පැත්තේ ඉන්නේ ඇත්තෝ. වෙන කවුරුත් නෙමෙයි. ඊට පස්සේ මේ පන්සල් ඔක්කොම බිම. ඒවා ඉතුරු වෙන්නේ නැහැ. මේ ටික දැන් හොඳට හිතා ගන්න. හිතාගෙන අගුන්දර කඳුරු කරගන්න, ගුණධර්ම වඩා සිටවා ගන්න, පන්සිල් රකින්න අදිෂ්ඨාන කරන්න. මහානායක මාහිම්පාණන් වහන්සේ මේ ජීවිත කාලය පුරාම උත්සාහ ගත්තේ ඔන්න ඔය ටික කරන්න. ඒ වුණාට ජනතාව ඒක හිතුවේ නැහැ. මොකද මහානායක හඳුරු බොහොම මටසිලිතු භාෂාවෙන් කිව්වේ. ඒකින් තමයි මම තීරණය කළේ ගෝලයා වශයෙන් ටිකක් සර භාෂාවකින් කියන්න ඕනේ කියලා. මම දැනගත්ත මහානායක හඳුරුගේ පාර දිහා බලලා ඒ පාර නම් සාර්ථක වෙන්නේ නෑ. මේ මිනිසුන්ට ටිකක් ඇනලා කියන්න ඕනේ. හැබැයි ඒකේ ප්‍රතිඵල තියෙනවා. ඉතින් ඒකින්ද මම දන්නවා ඒක ප්‍රතිඵල තියෙනවා. තරහ ගිහිල්ලා ගියාට පස්සේ මගෙත් එක්ක යාළු වෙනවා. ඒක නේ කමන්නේ. ඉන්නත් හොඳයි හැම දිනාටම තෙරුවන් සරණ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬු පූජා කිරීමෙන් රැස් කරගත්තා මේ සියලු කුසල ශක්තියින් පරලෝක ප්‍රඥාති වනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් දීලා පින් දෙන්න.
පින් කැමති දෙවියෝ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් දීලා පින් දෙන්න. ඒ වගේම පින්වත්නි මෙසේ ਸਰව ආකාරයෙන් රැස් කරගත් පුණ්‍ය ශක්තිය අපේ ගුරු දෙවි මේ පින්වත් හැම දිනාගේම කල්යාණ මිත්‍රයන්න් වහන්සේ වූ මහානායක මාහිම්පාණන් වහන්සේ මේ කුසල අනුමෝදන් වෙත්වා කියලා හිතාගෙන සාදු